නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස උපාදානේ භයං දිස්වා ජාති මරණ සංභවේ අනුපාදාය මොක්ඛන්ති ජාති මරණ සංඛයේති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ අය ඇතුළු මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩ කඩවින් කරගත්තා වූ සදහැවතුනි, අනුග්‍රහක භාවතුන් සසර ගමන නවතන ක්‍රමයක් දේශනා කරන සේක්වා කියලා තමයි ආරාධනාව ලියලා තියෙන්නේ. ඒ නිසාම තමයි අර සසර ගමන පිළිබඳ තියෙන ගාථාවක් ගත්තේ. සසර ගමන සිදු වෙන හැටි දෙක මේක තිබෙනවා. සැබවින්ම මේ සමාජයේ තේරුම් ගන්න ඕන, ඔබට මීට පෙර දවසේ හෝ අද උදෑසන හෝ සවන් දුන්න ධර්ම දේශනාව සවන් දුන්නා නම් මේකෙත් තිබුණා මේ කතාව පැහැදිලිව. සසර ගමන හැදෙන්නේ කොහොමද කියලා මම ගාථාවකට අවධානය යොමු කරනවා. ඔබට යතාපි නාම ජච්ඡන්தோ තත් නරෝ අපරිනායකෝ. ඒකදා යති මග්ගේන කුම්මග්ගේන යාති ඒකදා කියන උපමාවට. උපතින් දැස් නැති ජාත්‍යන්තයාට පාරන් පෙන්වන්න කෙනෙක් නැත්නම් ඔහු එක දවසක පාරේ එක දවසක කැලේ යනවා. මුක්ඛුම් මග්ග කියන්නේ නොමග, මග්ග කියන්නේ සමහරට ඉතින් අපි එයාගේ වස්පේසන් ගත්තාම නම් පාරේ තහ කැලේ. මොකද පාර කැලේ දෙකම හොයාගන්න බෑ. පාර පෙන්වන්න කෙනෙක් නැති නිසා දෙපැත්තටම යවෙනවා. මේ උපමාව කොතරම් බරපතලද කියලා හිතලා බලන්න ඕන. අන්න ඒ වගේ කියලා කියනවා සංසාරයේ සරන් බාලෝ. සසර සැරිසරන්නාට උන්වහන්සේ නුවණැත්තෙක් කියන්නේ බාලයා කියලා කියනවා. තතෝ අපරිනායකෝ. අර අන්ධයාට පාර පෙන්වන්න කෙනෙක් නෑ වගේ සසර සැරිසරන පුද්ගලයාට බුද්ධාදී උතුමන් තමයි සසරෙන් නිදහස් වෙන හැටි කියලා දෙන්නේ. ඒ මගයි ඒ තිබෙන්නේ. නමුත් එහෙම කෙනෙක් නැති විට සසර ගමන නවතන කියන වචනයට වඩා තව වචනයක් මම එකට දෙන්නම් ඉදිරියේදී. කරෝති ඒකදා පුඤ්ඤං අපුඤ්ඤම්පිච ඒකදා. එක දවසක පින් කරනවලු, තව දවසක පින් පව් කරනවලු. එතකොට මේ පව් පින් කිරීම යනු බුදුන් වහන්සේට පෙර කාලේ පවා තිබිච්ච දැනුත් තියෙන මිනිසා විසින් තෝරාගත්ත එකට වඩා එකක් හොඳ ක්‍රමයක් කරුණාම ඒක සසර ගමන නවතන මග නෙවෙයි. අදටත් ඔය අනාගත බුදුරජාණන් වහන්සේ ශාසනයේ නිවන් දකින්න යන කට්ටිය පින් කරන්නේ සසර ගමන නවතන්න නෙවෙයි, යන්නනේ. ඒ දක්වා යන්න. ගිහින් එදාට බුදුන් වහන්සේ කියලා දෙනවන්න ඕන සතර ගමන නවතන හැටි එයාට. නමුත් අපේ බුදුන් වහන්සේ සතර ගමන නවතන හැටි කියලා දීලා තිනවා. ඒක අපිට වැදගත් නෑ අපේ අයට බොහෝ දෙනාට. ඒ බුදුනුත් මරලා ධර්මෙත් මරලා ඊට පස්සේ සතර ඇවිදින්න පාරක් තමයි හදා ගන්න ඕන වෙලා තිබෙන්නේ. එහෙනම් අපිට තේරෙන්න ඕන මේ භවගාමී මාර්ගය කුමක්ද? භවගාමිත්වය හැදෙන්නේ කෙසේද? භව නිරෝධගාමිත්වය කෙසේද? සත්වයා භවගාමී බුදුන් වහන්සේ ලොවට පහළ වෙලා හොයාගත්ත දේ තමයි එකම දේ භව නිරෝධගාමිත්වය. භවගාමිත්වය උන්වහන්සේ දේශනා කරන්න ඕන නෑ. මිනිසුන් කරගෙන හිටියා. නමුත් භවගාමිත්වයේ දුක් විපාක නැත්තම් විචිත්‍රත්වය, විවිධත්වය උන්වහන්සේ පෙන්නනවා. කොහොමත් භවගාමී. නිමාවක් නොවන භාගාමිත්වයක් පෙන්වන්නේ. ඒක එක තැනකින් ඉවර නෑ. තැනින් තැනටත් යන්න පුළුවන්.
අන භවගාමී සත්වයාට භව නිරෝධගාමීත්වයටපත් වෙන්න තැනක් ඒ භවගාමීත්වය පෙන්වන තැන්වල නැහැ. ඒක අපේ අය තාම විශ්වාස කරන්නේ නැහැ. අපායෙත් නැහැ, දිව්‍ය ලෝකෙත් නැහැ, බ්‍රහ්ම ලෝකෙත් නැහැ. භව නිරෝධගාමීත්වය ඕන නම් මිනිසුන්ට කරන්න ඕන. ඒක සසර ගමන නවතන කියනට වඩා වචනයක් ගනිමු අපි දුකින් මිදෙන මඟ. මොකද මේ ජීවිතයේදීම දුක් කෙලවර කරගන්නේ කියලා තමයි පෙන්වන්නේ බුදුන් වහන්සේ උගන්වපු දේවල්. එහෙනම් ඒ දුකට හේතු තැබීමෙන් සසර ගමන හැදෙනවා කියලා මට හිතෙන්නේ. මම මෙන්න මෙතන හොඳ වචනයක් තියෙනවා මට කියන්න. උදේට ඉර පායලා බැහැලා යනවා කියන එක අපි හැට වෙන මට්ටමින් සත්‍යයක් කියලා ගන්නකො හෙටත් ඒක අනිද්දාත් ඒකනේ. ඒක නැගෙනහිරින් බටහිරට නියත මාර්ගයක් තියෙනවා. එහෙම සසර ගමන කියන එක නියත මාර්ගයක් නෙවෙයි. මතක තබා ගන්න. ඒක තම තමන් විසින් අනුගමනය කරන ක්‍රියාමාර්ගයන්ගේ අනාගතය. ඒ කියන්නේ මිනිසුන් ජීවත් වෙන ගමන් මෙලොව වශයෙන් විඳින ඔබ දකින සැප දුක දෙකේදීම සසර හදනවා. අපි තේරුම් ගන්න ඕන කාරණාව. මේ කරන හරි වැරදි දෙකේදීම මිනිසා සසරක් නිර්මාණය කරගන්නවා. අනේ නිර්මාණය කරගන්නා වූ සසර නිර්මාණය නතර කරන්නට එක තමයි සසර ගමන නවතන මඟ. කොහොමද සසර හැදෙන්නේ කියලා තේරෙන්න ඕන. කවුරුත් මෙලවින් යන විට මෙහි කය දමා යන වරුණව දෙපයින් පරලෝ යන්නේ නැහනේ. පෙට්ටියෙන් ආදානාගාරයේ සහ බොමුදානාගාරයට ගාට ගියාට ඉතින් පොළොවට පස් වෙනවා එහි යන්නේ ආයේ. නමුත් මිනිසා සමස්තයක් වශයෙන්ම ජීවිතය එතනින් කෙලවර කරන්න කැමති නෑ. ඔහු ඊට යට තියනවට කැමතියි. ඒ නිසා තමයි සදාකාලික ස්වර්ගයක් හරි නිරයක් හරි දිව්‍ය ලෝකයක් හරි අපායක් හරි ආත්මේ බ්‍රහ්මණයත ඔය මොනවා හරි හැම ආගම් වල හදලා තියෙන්නේ තව එහාට තියනවට කැමතියි. තියනවට කැමති නම් නවත්තන්න ඕන නෑ. මොකද උන්ට සසර සාර නිසා තියනවට කැමතියි. ගමන නවත්තන්න සසරේ නිස්සාර භාවය, අනතුරුදායක භාවය, ගැලවීමට ඉඩක් නැති බව, අනාථ භාවය තේරෙන්න ඕන. ඒ ගොහින් අතරමං නොදන්න පාරක ගිහින් අතරමං වෙනවට වඩා ඉන්න තැන හොඳයි කියලා නතර වෙන එක වගේ අන්න එහෙම කරුණක් තේරෙන්න වෙනවා. ඒ මිනිසාගේ කැමැත්ත තම තමන් මේ ලෝකේ ජීවත් වෙන්න ගියාපුවාම හිමි කරගන්නා වූ අත්පත් කරගන්නා වූ දේවල් තමන්ගේ කියන හැඟීමෙන් තියාගෙන ඉන්නවා වගේම අතහරින්නත් කැමති නෑ. එහෙනම් වුන් කැමති වෙනවා මෙහෙන් අතහැරුණාට එහෙන් හම්බ වෙනවා නම් ක්‍රමයක්. අන්න එහෙම මුලාවක් තුළ තමයි කෙනෙකුට සසර ඕනේ වෙන්නේ. සසර හැදෙන මඟ පිළිබඳව මනවින් පැහැදිලි කරපු උත්තමයා තමයි තථාගත බුදු පියාණන් වහන්සේ. එතකොට තමන් විසින් අනුගමන කරන ක්‍රියාමාර්ගයේදී සසර තුන් පැත්තකට හැදෙනවා. හැමෝටම නෙමෙයි එක්කෙනෙකුට එක පැත්තක්. නැත්නම් සසර හැදෙනවා තුන් පැත්තෙන් එක පැත්තකට යන්න වෙනවා. ජීවිත අවසානයේදී. එතකොට ඒක හදාගත්ත සසරකට යාමක් කරනවම තියෙන සසරකට යාමක් කියලා කියන හිතන්න එපා. දැන් අපේ බෞද්ධයෝ තාමත් හිතන්නේ පොළොවට අපාය තියෙනවා, අහසේ දිව්‍ය ලෝකෙ තියෙනවා, බ්‍රහ්ම ලෝකෙ තියෙනවා, අපි එහෙ යනවා කියලා. හදලා තියෙනවා ඒ කොන්ක්‍රීට් වනාන්තර. මේවා දැක්ම ගැඹුරු කරගන්න ඕන. ලෝකේ කොහෙද තියෙන්නේ කියලා තේරුම් ගත්තාම ඔබට ඔහෙ තියෙනවා කියලා හිතෙන්නේ. හොඳයි මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. ඔබට නිින්ද ගියාම ලෝකයක් තියෙනවා ඒක කොහෙද තියෙන්නේ? කල්පනා කරලා බලලා උත්තරයක් දෙන්න තනියම හරි. ඒ ලෝකේ තව කාටවත් තියෙනවද? ඒ හින්නේ තව කාටවත් පේනවද? එතකොට ඒක තව කාගේවත් එකක්ද ඔබ හදාගත් එකද? ඔබ මව්පියන් හෝ දූ දරුවන් හෝ තරහමරහ ආශ්‍රයෙන් හදාගත්තාම යම් දෙයක් පස්දර වැහෙනකොට අතෙන්ද වැටෙනවා. ඒ ලෝකෙට
මේ ඉරහඳ ඕන නෑ, මේ අවුවැස්ස ඕන නෑ, මේ දේශපාලනය ඕන නෑ, මොකක්වත් ඕන නෑ. එළි වෙනතුරු ඒ ලෝකේ සැප දුක ඔබට විඳ හැකියි. එතකොට සිහින ලෝකය කියන්නේ ඔබ මෙහෙන් හදාගත් එකක් නෙවෙයිද? අනිත් අයට ඒ සිහින ලෝකේ නෑ. ඒක ඇඳේ දෙන්නෙක් හිටියත් දෙන්නගේ හීන ලෝක දෙකක්. එතකොට මෙහි ලෝකේ ජීවත් වෙන ආකාරයට නේද සිහින ලෝකේ හැදෙන්නේ. අන්න ඒ වගේ මේ ගත් කරන ක්‍රියාමාර්ගය තුළ බාහිර ලෝකෙත් එක්කලා සම්බන්ධ වීම තුළ ආධ්‍යාත්මික ලෝකයක් හැදෙනවා. ඒ ආධ්‍යාත්මික ලෝකේ තියෙන තැප දුක විඳින්න බාහිර ලෝකේ වස්තු මොකක්වත් ඕනේ නැහැ. ඉර හඳ ඕනෙත් නැහැ, යාන වාහන ඕනෙත් නැහැ. මොකක්වත් ඕනේ නැහැ ආපහු. එහෙම තේරුම් ගන්න නැහැ සමාජය. ඒක තමයි උදාහරණයක් වශයෙන් පෙන්වුවේ නොපෙනෙන පරලෝට වඩා ඔබට ඔබේ ලෝකේ මෙලෝ වශයෙන් කරන කටයුත්ත තුළ සතුටින්ද මේ යන්නේ, දුකින්ද මේ යන්නේ, බයෙන් නිින්ද යන්නේ, සතුටින්ද නිින්ද යන්නේ, දුකින්ද මේ යන්නේ, නිින්ද යන්නේ, ලෙඩ වෙලාද නිින්ද යන්නේ. ඒ ආකාරයේ ලෝකයක් නේද තියෙන්නේ. ඒක කොහෙද තියෙන්නේ? ඒක ඔබේ සිතේ විතරයි තියෙන, වෙන කොහෙවත් නැහැ. නමුත් ඒකේ ඔබට මගුල් ගෙදරට කෑම හම්බ වෙයි, දඬුවමට නම් දඬුවම සතා සතුන් ඔක්කොම ඉදී. මේ නිසා මේ ලෝකෙට ආපු මිනිස්සුયો මේ ලෝකේ ජීවත් වෙන්න දීලා තියෙන හැකරනාසය දිවකය උදව් කරගෙන ආධ්‍යාත්මික ලෝකයක් හදා ගන්නවා. ආධ්‍යාත්මික ආයතන 6 දුක්ඛ සත්‍ය බව කිය යුතුයි. බාහිර ආයතන කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස හැම වෙන බාහිර ඒවාට. ඒවා නිසා ඒවා හඳුනා ගන්න පහළ වෙන්නා වූ දොරවල් 6 සිතට සිත ඇහැ, සිත කන, සිත නාසය. කියන්නේ ඇහැ නිසා සිත, කන නිසා සිත ඇහැ කන නාසය බවට පත් වෙනවා. ඒ සිත ඇහැ කන නාසය බවට පත් වුණාම ඒකට බාහිර ද්‍රව්‍ය ඕනේ නැහැ. අර සිහින ලෝකේ පේන හිතට මේ කන ඕනේ නැත්තේ කියන්නේ මේ කෑම ඕනේ නැත්තේ ඔක්කොම එහෙම තියෙනවා. අන්න එහෙම අපි විසින් හදා ගන්නා වූ ආධ්‍යාත්මික ආයතන 6ට වැටිලා තමයි පරලෝ යන්නේ. එහෙනම් සසර ගමන අපි හදන්න දන්නවා. දැන් දතාගත ඉගැන්වීම වලට අනුව කොහෙද යනවයි කියලා තියෙන්නේ? අපි පේන එකේ තියෙනවා සෝකායස්ස වේදෝ පරම්මරණා දුග්ගතින් උප්පජ්ජති. කවදී මරණයෙන් පස්සේ අර හදාගත්ත නිසා හදාගත් එකට විපාක විඳින්න දුකට යනවා. දුගතිගාමීත්වයට. මොනවා නිසාද? පව් පුරවා ගත්ත නිසා. පින් හදාගත්ත නිසා සෝකායස්ස වේදෝ පරම්මරණා සුග්ගතින් උප්පජ්ජති. මිනිස් ලොවටම යනවා නැත්නම් දෙවියන් අතරට යනවා. පින් රැස් කරපු එකේ විපාක විඳින්න. සෝකායස්ස වේදෝ පරම්මරණා බ්‍රහ්මසාවිතං උප්පජ්ජති. ලෞකික ධානය හදාගත්තොත් හදාගත් එකට විඳින්න එතෙන්ට යනවා. දැන් තියෙන දේවල්ද හදාන යනවද? සසර ගමන නවත්තන්න සසර හදන එක නවත්තන්න ඕන නේද? ගමනක් යන එක නවත්තන්න මොකද කරන්න ඕන? ඉදිරියට තවන පියවර නවත්තන්න ඕන. හුඟක් ගමන් ගියත් ඉදිරියට තවන පියවරකින් තමයි යන්නේ ගමන. පාදේ ඉදිරියට තැබුවාමනේ ගමනක් යන්නේ. ඊළඟ පාදයේ තෙමුණොත් අඩියක් යනවා. එනිසා මේ සසර හැදීම ඉදිරියට තවන පියවරක ප්‍රතිඵලයක්. දෙපයින් නෙවෙයි. ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් අරුණ රසය විඳීමෙන්. අන්න ඒක ඔබ තුලින් දැක ගන්න. පොත තුල පෙළ දහම පවතිනවා, ඔබ තුල ඔබ දැක ගන්න ඕන. නේ සාමාන්‍යයෙන් ඉදිරියට තවන පියවරකින් අපි ගනිමුකෝ පුවක් ගහක් හැදිලා මැරෙනවා. නමුත් පුවක් ගෙඩි හදලා තියෙනවා. දැන් මේ පුවක් ගෙඩියට ඊළඟ මුල් පුවක් ගහ ඕන නැහැ හැදෙන්න. අදාළ හේතු ටික එකතු වුණ ගමන් ගෙඩියෙන් ආපහු ගහක් හදනවා. එතකොට ගහ විසින් බීජයක් රැස් කරන නිසා බීජයෙන් ගහ හැදෙනවනේ. අන්න මේ ජීවත් වෙනකොට මෙතනින් ජීවිතේ කෙලවර වෙනවා තමයි. සියල්ලත් අහිමි වෙනවා. නමුත් ඒක තුළ ඔබ කරන්නා වූ එදත් තමයි පුවක් ගහ බීජ හදනවා වගේ කර්ම බීජ වගේක් රැස් කරන එක. පුවක් ගහ ගෙඩිය වගේ අල්ලන්න බැරි වුණාට ඒකට අර බීජයෙන් පැලේ ලැබෙනා වගේ අනාගත ඵලයක් හදන්න පුළුවන් නිසා තමයි ඒකට කර්ම බීජ කියලා කියන්නේ. කර්ම බීජ රැස් වෙන්නේ කොහොමද? කර්ම බීජ රැස් වෙනවා කර්ම තුනක් යටතේදී. පාප කර්ම බීජ, පුණ්‍ය කර්ම බීජ, ධාන කර්ම බීජ. ඒ නිසා තමයි සත්වයාට බුදුන් වහන්සේ පහළ වුණ සමාජයේ පවෙන් පරලෝ යාමක්, පිනෙන් පරලෝ යාමක්, ධානෙන් පරලෝ යාමක් තියෙන්නේ. ඇයි වෙන්නේ එහෙම?
අවිද්‍යාවගතෝ යම් භික්ඛවේ පුරිස පුද්ගලෝ. පුරුෂයෙක් හරි ස්ත්‍රියෙක් හරි ගිහියෙක් හරි පැවිද්දෙක් හරි. මේ පුංචි මුලාවකට අහු වෙලා අවිද්‍යාවගතෝ යම් භික්ඛවේ. ඒ අවිද්‍යාව තුළ ඔහු අර බීජ රැස් කරන විදිහ පෙන්වනවා අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. අර අபிසංකරෝති කියන පදේ පෙන්වන්නේ අර අනාගත ඵලයක් උපදින්න බීජ රැස් කරන එක. පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති. ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති. අවිසංකරෝති කියන එක පවටක් තියෙනවා පිනටක් තියෙනවා ධානයටක් තියෙනවා. එහෙනම් පවේ සහ පිනේ සහ ධානයේ තුනේම අවිද්‍යාවක් තියෙනවානේ. අපි හිතන් ඉන්නේ පවේ විතරයි අවිද්‍යාව තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම මේවා විශ්ලේෂණය කරගන්න ඕන. එතකොට ඒ අවිසංකරෝති කියන කාරණේ සිදුවෙන එක දකින්නේ කොහොමද? දවසක් තුළ සිදුවෙනවද? අවුරුද්දක් තුළ සිදුවෙනවද? ජීවිතේ එක වතාවක් සිදුවෙනවද? එහෙම නැත්නම් ඊට වඩා සියුම්ව සිදුවෙනවද? මානන් දකින්නවා එක සිදුවෙන්නේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ මොහොතක් පාසා. අන්නේ සිදුවීම පාසල් අධ්‍යාපනය තුළ වචන වශයෙන් ගන්නගත ඔබ තුළ ඔබ දකින්නේ නැහැ. ලියන්න කියන්න පාඩම් කරගත්තට මේක වරදක් වශයෙන් ඔබ දකින්නේ නැහැ. මේ වරදයි ඔබට සසර සහ දුක් හදලා දෙන්නේ කියන එක ඔබ දකින්නේ නැහැ. ඒ වරද නොකර ඉන්න ඊට පස්සේ ඉගෙන ගන්න වෙනවා. බුදුන් වහන්සේ උගන්වන්නේ වරද නොකර ඉන්න. මේ සසර ගමනේ විපාක කියන එක වරදක්. මන්දයත් මෙහි කර්ම රැස් කරලා ඒවට විපාක විඳිනවා. අපාය කියන්නේත් කර්ම විපාක, පාප කර්ම විපාක. දිව්‍ය ලෝකය කියන්නේ කර්ම විපාක, පුණ්‍ය කර්ම විපාක. බඹ ලෝකය කියන්නේ කර්ම විපාක, ධාන කර්ම විපාක. මුළු සංසාරෙම කර්ම විපාකනේ. කර්ම රැස් කරලා පුළුවන් ද ගමන නවත්තන්න? කලක් තිස්සේ අපේ අය හිටන් හිටියා. පුණ්‍ය කර්ම රැස් කරනවා හතර ගමන නතර වෙනවායි කියලා. ඔය ගීතවල පවා කියන්නේ. ඒ අදාළ මග විවෘත නොවූ සමාජයේ විකල්පයක් වශයෙන් හඳුන්වා දුන්නේ. ඒ කර්ම රැස් කිරීම යහපත් මාර්ගයේ වශයෙන් පෙන්වන අනාගත බුදුන් දකින්න යන පාරේ. නමුත් කර්ම රැස් කරන්න එපා කියන එකෙන් කියන්නේ නෑ යහපත් දේවල් කරන්න එපා කියලා හැම. බුදුන් වහන්සේ නම් වදාළා තියෙන්නේ පව් කරන්න එපා කියලා විතරයි. සබපාපස්ස කරන. අපි හිතන්නේ එහෙම නෙමෙයි. ඒ නිසා මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සයාට සාමූහික සත්‍යයක් වශයෙන් කරන්න බොහෝ දේවල් තියෙනවා. Tamanට වගේම අනිත් අයටත් දුක සැප දැනෙනවා. Tamanට වගේම අනිත් අයටත් උදව් උපකාර වුණ වෙනවා. Taman වගේම අනිත් අයත් අසරණ වෙනවා කියලා මේ මානව හිතවාදී ක්‍රියාකලාපයක නිරත වෙන්න කාටවත් අහන්න නැහැ. මම ගත්ත ගාතාව මොකද්ද? අන්න ඒකේ තිබෙනවා රහස. දැන් සසර ගමන කියන්නේ ජාති හට ගන්නවා කියන එකනේ. හටගත්තොත් මැරෙනවා කියන එකත් හරිනේ. ඒකට ඒක තමයි ජාති මරණ සම්භවය. ජාති මරණයන් මොන ගහන්නේ මොකක් නිසාද? උපාදානේ බයං දිස්වා. අන උපාදානය මේ ජාති මරණ හට ගන්නා වූ උපාදානයේ බියක් වශයෙන් දැක ඔන්න වචනය ආවා. සසර ගමන හදන මග උපාදානය. මැරිලා උපාදානෙන් මිදෙන්න පුළුවනිද? අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උපාදානෙන් මිදෙන එක දූරදර්ශීද? පින් කරලා උපාදානෙන් මිදෙන්න පුළුවන්ද? නැහැ. අනුපාදාය මුච්ඡanti. ඔබට උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් සසර ගමන හැදෙන්නේ නැහැ. මගෙන් අහන්න එහෙම එකක් නේ. එහෙනම් ඉතින් ත්‍රිපිටකයේ තියෙන පෙළ දහම ආශ්‍රයෙන් ඔබ ළඟ උපාදානයේ සිදුවෙන හැටි ඉගෙන ගන්න. එතකොට ඔබ සසර ගමන හදන හැටි ඉගෙන ගත්තා වෙනවා. දැන් මේ හදන ගමන එක නවත්තන්න එපේ. මෙදෙන්න. අනුපාදාය මුච්ඡanti. එහෙමයි ඔන්න අපි මේ ලැබෙන කාලයට අනුව එක පෙළකින් මේක පැහැදිලි කරන්නේ. නැත්නම් පෙළවල් 6ක් 7ක් 8ක් 10ක් අපේ මතකයේ තියෙනවා. එතකොට ජීවත් වෙන්න එපා කියලා නෑ. යුතුයකම පිටු කරන්න එපා කියලාත් නෑ. මේ ජීවිතේ ඔබ මෙහෙන් එනකොට සසර ගමන නවත්තන්න පුළුවන් මට්ටමේ තමයි හිටියේ. අතීත අවිද්‍යාවක් නොතිබුණා නෙවෙයි. නමුත් ඒ දරුවා
හරිම සුන්දර අහිංසකෙක්, අවංක කෙනෙක්. අම්මට තාත්තට බොරු කරන්නේත් නැහැ, ළමයින්ට බොරු කරත් නැහැ, ඇත්තම කියනවා. ඒ වගේම මත්පැන් බොන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, මිත්‍යාචාරය හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ. බලන්නකෝ මොනවක් කරනවද කියලා පුංචි දරුවෝ. පුංචි දරුවෝ ඒවා කලේ නැති වුණාට ලොකු වෙනකොට තව જાති ටිකක් ඉගෙන ගන්නවා. නූගතා ගම කන පොඩි හොරෙක් වෙනවා, උගතා රට කන හොලක හොරෙක් වෙනවා. අන්තිමට බුදුදහම පවතින රටේ එළිවෙන්නේ පහුගිය කාලවකවානුවල වල හැමෝම කරපුවා පට්ට හොරු විදිහට තමයි එළිවෙන්නේ. ඒ වචනේ සමාජයට මාධ්‍යයට ගැලපෙන්නේ නැහැ. නමුත් කිව්වේ නැත්තම් තේරෙන්නේ නැහැ. රජයට පසුගිය කාලේ පරිශන පවත්වලා මොනද එලි කරන්නේ? දිනුව සඳහා දීලා තිබෙන ආයතන ඔක්කොම කබාසීනියා කරපු හැටි. විදේශිකයෝ ඇවිදින් ඒවා කබාසීනියා කළාද? මම දන්නවා මගේ උපන් ප්‍රදේශයට කිට්ටුව තිබුණා 1968 වගේ කාලේ වෙනකොට විවෘත වුණ 65 70 කාලේ විශාල වේශකර්මාන්ත ආයතනයක්. විශාල පිරිසකට රැකියාව දුන්න සහ රෙදි දුන්නා. තුල්හිරිය පෙහි කම්හල. පස්සේ ඒක රජයෙන් ඊට පස්සේ පෞද්ගලික පැත්තට ගියා. අන්තිමා ඒක වහලා යන්න ගියා. බලපුවාම ණයයි බැංකුවට. ණය අරගෙන ඒ පාලකයෙක් 3-4 දෙනා හොරකම් කරුවාද ඒකට ගියාය හොරකම් කරලා ඒක ඉවර කරාද? මා දන්න හැටියට නම් ඒකේ අයම තමයි ඒක හොරකම් කරලා ඉවර කළේ. ඔන්න අපේ බෞද්ධින්ගේ ඇත්ත ප්‍රතිපදාව. එම රටම මංගලොත් වෙන්නේ ඒක නිසා වෙන මොකක්වත් නෙමෙයි ආයේ. බලන්න 100%ක් අවංක වෙලා ඔහොම වෙයිද කියලා. ගසා කන්නේ හොරා කන්නේ හොරට වැඩ කරන්නේ නැතුව බලන්නකො ජීවත් වෙලා මොකද වෙන්නේ කියලා. විස්මිත දියුණුවකටපත් වෙන්නේ නැද්ද කියලා. ඒ නිසා අපි එළියට පෙන්නන එකට වඩා මේ ඇතුළතින් අපි ළඟ තිබෙනවා ඉහවහන ආත්මාර්ථකාමීත්වය කියලා එකක්. මට මගේ බඩට මගේ ගෙදරට මට හම්බ වෙනවා නම් රට ගම ජාතිය ඕවා ඔක්කොම කබාසිනියා වුණාට කමක් නැහැ. එහෙම තමයි හිතන්නේ. අපි ඒ නිසා ওই පැත්තට වැඩි යන්නේ නැතුව බලමු මේ සතර ගමන හදන හැටි ඔබ ළඟ සිදුවෙන හැටි. මේක තමයි ඔය පෙළදහම කියලා කියන්නේ. ඒ පෙළදහම වරදවා ගත්තාම සදහම් අනුගමනය කරන්න බැරි වෙනවා. එතකොට සසරට යන්න වෙනවා. එඳ මේ බුදුන් වහන්සේ කියන්නේම තුළ සසර ගමන සිදුවෙන පෙළදහමක් තියෙනවා, මිදෙන පෙළදහමක් තියෙනවා. ඕක වචනෙන් දන්නවා ඉස්කෝලේ ගිය අය ඔක්කොම. නමුත් අනුගමනීය ප්‍රතිපදාවට එන්න ඕනේ පෙළදහමට. ඒක දවසට සැරයක් හරි ජීවිතේට එක සැරයක් හරි නෙමෙයි. නැවත නැවතත් මේ පෙළේ යන්න ඕන. පාඩම් කරන්න ඕන නම් ළමෙක් පාඩම් වෙනකන් කට පාඩම් කරනවානේ. නැවතත්. අන්න ඒ වගේ නැවතත් මේ පෙළදහමේ යන්න වෙනවා. මොකද මේ වැරදි පෙළදහමේ නැවතත් ගිය නිසා. මේක තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ අතින් පයින් බාහිර ලෝකෙ සිද්ධ වෙන විදියක් විදිහට නෙවෙයි. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සාසිතෙන් උදව්වෙන් සිත තුළ සිද්ධ වෙන සිද්ධියක් විදිහට. ඒ වගේම මේ දොරවල් 6 පවත්තන්ට අවශ්‍ය ඉරියව් 4කුත් තියෙනවා. කොතරම් ඔබ ඉරියව් පැවැත්වුවත් බුදු සමය ඉගැන්වීම වලට අනුව ඔබ ජීවිතේ පවත්වන්නේ ඉරියව් 4යි. නිින්ද ඇරුණාට මෙහා පැත්තේ ලෝකේ. දැන් මම මෙතන වාඩි වෙලා ඉන්නවා. ධර්ම දේශනා කරලා ඉවරනහම මට නැගිටලා යන්න හිතෙනවා. එතකොට මම ඇවිදිනවා. ඒ ඇවිදීමත් යාමත් අතර නැගිටලත් මම ඉන්නවා. ඒ වගේම තවත් වෙලාවක මට දිගා වෙන්න හිතෙනවා විවේක ගන්න. එතකොට ඇඳේ දිගා වෙලා ඉන්නවා. බස් රථයේදී හෝ ආයතනයේදී හෝ කොතනක හෝ මේ ඉරියව් 4න් එකක් කරුණාම වෙන කරන දේවල් නැහැ ඉරියව්. ඉරියව් 4යි පාවිච්චියට දොරවල් 6යි. එළියට විවෘතයි 5ක් ඒවා ගන්න නැත්නම් මනෝද්වාරයේ ක්‍රියාත්මකයි. මෙන්න මේ මනෝද්වාරය තුල නැත්නම් මේ පස් දොර තුල ඔබට හමු වෙන අරමුණක් තුල රූපේ, ශබ්දේ, ගන්ධේ, රසය ආදී අරමුණක් තුල සසර හදන හැටි ඉගෙන ගන්න. එතකොට ඔබට සියලු සත්‍යය සසර හදන හැටි තේරෙවි.
ඒ සසර හැදෙන හැටි තමයි පමාද විහාරී කියන්නේ. මිනිසා ජීවත් වෙනකොට සසර හදන හැටි පමාද විහාරීත්වය. සසර හැදෙන්නේ නැතුව නිවා කරන එක අපමාද විහාරීත්වය. සසර හදන්න වීරිය කරන්න ඕන නැහැ. ස්වභාවයෙන්ම සසර හදන්න තමයි මහන්සි වෙලා තියෙන්නේ. නමුත් ඒ පුරුද්දෙන් ඔබ මුදවා ගැනීම සඳහා තථාගතයන් වහන්සේගේ අනුශාසනාව පරිදි වෙනම වීරියක් කරන්න ඕන. මේ පිළිබඳව අපි ප්‍රකාශපත් පැහැදිලි කරලා තිබෙන්නේ එක දවසක් එක වතාවක් එහෙම නෙවෙයි. ඒ වගේම ත්‍රිපිටක ග්‍රන්ථවල එක තැනක නෙවෙයි තිබෙන්නේ. සලායතන වර්ගය ගත්තොත් එක ආකාරයකට දොරවල් 6 මුල් කොටගෙන. කන්දක වර්ගය ගත්තොත් පංචස්කන්ධය මුල් කොටගෙන. වෙනත් ඒවා ගත්තොත් ඒ වගේ යම් යම් රීතීන් මුල් කොටගෙන ඒවමයි පැහැදිලි කරලා තිබෙන්නේ. ඔබට අපේ ධර්ම දේශනා ගණනාවක් ඇහුවොත් හරි පොතක් කියවුවොත් හරි එකම දේ තියෙනවා වගේ පෙනෙයි. එකම දෙයයි. එකම දෙය නෙමෙයි දේවල් දෙකයි තියෙන්නේ. ඔබ තුළ සිදුවෙන දේවල් දෙකක් බුදුන් වහන්සේ පොතේ පෙන්නනවා. එකක් ඔබ තුළ සිදුවෙන ප්‍රමාද විහාරීත්වයවත් සතර හදන්න හේතු ඉතුරු කරන මග. ඒ වරද දැක්ක පුද්ගලයාට එයින් මෙදෙන්න සතර හදන්න නැතුව අවසන් කරන මග. මේක අපි ඉගෙන ගන්න ඕන අපි දකින්නට වඩා ගැඹුරු දෙයක්. අම්මා තාත්තා අක්කා නංගි අයියා මල්ලි ස්ත්‍රී පුරුෂයා වශයෙන් නොව මව්කුසින් බිවි ජීවිතාසානය දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් නොව සෑමෝටම පොදු දොරවල් 6ක් ඇති අය වශයෙන් සහ කය මුල් කරගත් ජීවිතයක් තිබුණාට කය ක්‍රියාත්මක කරන්නේ සිතවත් සිත විසින් බව. සිතට හටගෙන නැසෙන්න ඇරුණාම ඊට එහා යන්න ආවුස නැති බව. ඇහෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කායට කයෙන් සිතට පිළිවෙලක් නැතුව සිත උපදින මැරෙන මාරු වෙන බව. කයෙන් පුද්ගලයෙක් වශයෙන් ඔබ දැක්කාට සිතින් මොහොතින් මොහොත මැරෙන ජීවිතයක් තියෙන බව. අර ජීවිතාවසානයේ මරණය වෙනකොට දැන් මරණයක් සිදු වෙන බව. මේවා ඉගෙන ගන්න ඕන. මොකද මේ අදාළ තැනට ආවේ නැත්නම් මේ පෙළ තේරුම් ගන්න බෑ. මේක විවරණය කරන්නේ ඇස තුල ශනයක් තුල. ඇස තුල අරමුණක් තුල. කන තුල නාසය තුල දිව තුල කය තුල අරමුණක් තුල මොහොතණයක් තුල විවරණය කරන්න පෙළ දහම. ඒ වගේම පව තුල හෝ පින තුල හෝ ධානය තුලත් විවරණය කරනවා. අවාසනාවකට එහෙම අරමුණක් තුල විවරණය කරන පෙළ දහමක් ඉස්කෝලේ පිරිවෙනේ උගන්වන්නේ නැහැ. ජීවිතේ පුලාම ආනුගමනීය ප්‍රතිපදාවක් ජීවිත තුනක ප්‍රතිපදාවක් වශයෙන් තමයි උගන්වන්නේ. ඉතින් ওই පෙළ දහම පාඩම් කරගෙන ලියන්න කියන්න ලකුණු ගන්න පුළුවන්. මොකද නිර්දේශය දෙන විදිහට ලියවම ලකුණු හම්බ වෙනවා. හරි වැරදි හොයන්නේ නැහනේ. පෙළ ලියවහම හරිනේ. නමුත් වැරදි පෙළ දහමක අනුගමනය කරන්න බෑ කාටවත්. මේකේ ලොකුම වැරදි පෙළ දහම තියෙන්නේ පටිච්චසමුප්පාදයේ අංග 12 ආත්ම තුනකට ගලපපු එකේ. මේ අරමුණ තුළ පැහැදිලි කරන්න ඕන පටිච්චසමුප්පාදය අනුලෝමය හෝ පටිලෝමය නැත්නම් අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු පැහැදිලි කරලා තිබෙන්නේ අතීත හේතු ජීවිතයේ ඉස්සරහින් වර්තමාන ඵල මේ ජීවිතේ වර්තමාන හේතු පොත් අනාගත ජීවිතේ. ඔන්න ඔය සද්ධර්මයේ වර්ධවා තේරුම් කිරීම සසුන පිරිහීමට හේතුවයි. නැත්නම් ප්‍රතිඵලලාභීන් පිරිහීමට හේතුවයි. සද්ධර්මයේ වෙනුවට සද්ධර්ම ප්‍රතිරූපකයක් අසද්ධර්මයක් සමාජගත වීම ඔබට අනුගමනීය ප්‍රතිපදාවක් නැතිවීමට හේතුවයි. වැරදි පෙළ ලියන්න කියන්න පාඩම් කරන්න පුළුවන්. නමුත් වැරදි පෙළෙන් අනුගමනය කරන්න බෑ. ඒක තමයි සියවස් 7ක් 8ක් තිස්සේ සිදුවන්නේ. මේක වැරදිද කියලා පොතෙන් හොයන්න බෑ. ඔබ ළඟ බලන්න වෙනවා. ඔබ ළඟ මේක සිදු වෙන්නේ ජීවිත තුනකද කියලා හොයලා බලන්න මම කිව්වහම. ඔය පටිච්චසම්පාදයේ 12 අංගයේ සිදු වෙන්නේ ඔබ කියන විදිහට නැත්නම් පොතේ තියෙන විදිහට ජීවිත තුනකද? එහෙම නැත්නම් මේ ඇසට හම්බ වෙන, කනට හම්බ වෙන, නාසයට හම්බ වෙන අරමුණක් තුලද?
එහෙම නැත්නම් පව තුලද පින තුලද ධානය තුලද? තුනේම එක විදිහයි. ඒ හින්දා ධානය තුල බලන්න යන්න එපා. ඔබට ඕන නැහැ. ඔබ තුල සිදුවෙන දේ බලන්න. අන්න ඒක තමයි සතර හදන පාර. අර උපාදානයේ බයන් දිස්වා කීවේ. උපාදානය. උපාදානය ඔබ වෙනින් ඔබේ මව කරන්නේ නැහැ, පියා කරන්නේ නැහැ. ඔබ අතින් සිදුවෙන දෙයක් ඒක. එතකොට උපාදානය කියන එකේ තේරුමම සසරට බැඳෙන කියන එක. උපාදානය කියන එකේ තේරුමම මමත්වෙන් ගැනීම කියන එක. එතකොට ඒ මමත්වෙන් ගැනීම ඔබ අතින් සිදුවෙන වරදක් වශයෙන් තමයි තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. මඤ්ඤ මානෝ මමත්වෙන් ගැනීමෙන් මායයට බැඳේ. අන්න සතර හදන හැටි. ඒක ඔබට හරිද? ඔබ ළඟ සිදු වෙනවද? පිළිගන්න ඕනේ බුදුන් වහන්සේ වදාළ නිසා හෝ පොතේ තියෙන නිසා නොහෝ අප කියන නිසා නොවේ. ඇත්තනේ මේක මගේ ළඟ වෙනවනේ කියලා දකින්න ඕනනේ. ඒකට ඔබට ඔබ මව කුසින් බීවි ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් වශයෙන් දකින්න නැතුව ඒ පුද්ගලයා තුළ ඇසෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කායට ඉපදෙන සිතක ඉපත මරණය ඔබේ ආයු කාලයේ බවත්. ඒ සිතක් වීති වශයෙන් ෂණ වශයෙන් 18කට බෙදන්නේ නැතිව කර්තව්‍ය වශයෙන් කෘත්‍ය වශයෙන් 5කට බෙදලා බලන්න. එවන් කරන කෘත්‍ය තියෙනවා. දැන් ලෝකේ හඳුනා ගන්නට ඇස කෘත්‍යයක් කරලා දෙනවා. මොකද බාහිර දේවල් වල සෙවණැල්ල එතෙන්ට වටලා රූපයක් හදලා දෙනවා. එතකොට ඒක ඒ රූපය හඳුනා ගන්න කෘත්‍යයක් තියෙනවා. ඇස තුල රූපේ හඳුනා ගන්න. එතකොට ඒ හඳුනාගත්ත රූපය විඳීමේ කෘත්‍යයක් තියෙනවා වේදනාවෙන්. ඒක රූප සංචේතනාවක් වශයෙන් නැත්නම් රූපයක් වශයෙන් හැඳිනීමේ කෘත්‍යයක් කරන සංඥාවෙන්. ඒකට අදාළ කැමැති අකමැති හරි වැරදි අගයන් එකතු කිරීමක් කරනවා සංඛාරයෙන්. මේ රූපයෙන් කරපු දේ, වේදනාවෙන් කරපු දේ, සංඥාවෙන් කරපු දේ, සංඛාරයෙන් කරපු දේ වෙනසක් නැතුව හඳුනා ගැනීම කෘත්‍ය කරනවා විඥාණයෙන්. ඔන්න ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ජාතික ජාත්‍යන්තර ආගම් ભેදයෙන් තොරව බුදුරජාණන් වහන්සේ මේ කෘත්‍ය පැහැදිලි කරන්නට යොදාගත්ත ඒකකය. මේක තුල පැහැදිලි කළා යුතු වූ පටිච්චසමුප්පාදය ආත්ම තුනක් තුල ඉගන්වුවේ කවුද? මොහොතින් සිදුවෙන භවබන්ධනය ආත්ම තුනක් තුල ඉගන්වුවේ කවුද? එතකොට කොහොමද ගැලවෙන්නේ? මොහොතින් නම් බන්ධනය සිදු වෙන්නේ මොහොතින් ගලවන්නත් පුළුවන්. ඒවා ටිකක් කියවලා තේරුම් ගන්න ඕන. මේ බෞද්ධයන් මොනතරම් මුලාවකද ඉන්නේ කියලා. නමින් බෞද්ධ වුණාට පොත්පත් ගොඩක් තිබුණාට ඔහුට මිදෙන පාරක් නැහැ. ඉතින් කෝකෙනුත් භවගාමී වෙන්න පුළුවන් නේ. නරක චරිතිනොත් පුළුවන්, හොඳ චරිතිනොත් පුළුවන්. ගිහිවත් පුළුවන්, පැවිදිවත් පුළුවන්. ඒ නිසා හැමෝටම තියෙන්නේ පරලෝ යන අපවත් වේවදාරණ චරිතයක් තමයි මේ ලෝකේ. නමුත් සද්ධර්මයේ පවතිනවා නම් ජීවිත අවසානට පිරිනුවම් වඩින චරිත තියෙන්න ඕන ලෝකේ. ඒ තමයි සද්ධර්මයේ ප්‍රතිඵලය. එතකොට භව ගමන නතර වෙන්නේ. ඔබ අහලා තියෙනවද එහෙම මේ මලියදේව කියලා නමක් තියලා තිනවා ඉස්සර අවුරුදු 7-800කට ඉස්සලා එදායින් පස්සේ එහෙම පිරිසක් ඉන්නවා කියලා මේ කොතරම් බුද්ධ ධර්ම ගැන උදන් යනවා. ඒ පාඩම් පෙළ දහම අනුගමනී පෙළ දහමට ගන්න බැරි නිසා. අපි මේක හැමදාමත් මම කියලා දෙනවා. ඔබ වෙනුවෙන් මේ කියලා දෙන්නේ. ඒ නිසා මෙන්න මේ පෙළ දහම ඔබ අතින් වෙනවද බලන්න. ඔබට මේ ලෝකේ හඳුනා ගන්නකොට මේවත් එක්කලා ඔබ ළඟ ඇති වෙනව නේද ප්‍රිය අප්‍රිය බවක්. සමහරුන්ට රූපය හොඳයි, සමහරුන්ට ශබ්දය හොඳයි, සමහරුන්ට ගන්ධය හොඳයි, රසය හොඳයි. සමහරුන්ට පැණි රස හොඳයි, සමහරුන්ට තිත්ත රස හොඳයි. ඔය විදිහට හොඳයි නරකයි කියලා. අනේ හොඳයි නරකයි දෙපැත්තෙන්ම ගන්න එක මේ බැඳීමට හේතුවක් කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. ප්‍රියයන් සමගත් අප්‍රියයන් සමගත් එක් නොවෙන්න. මොකද දෙකම දුක හින්දා. ඒ ප්‍රියයන් කියන්නේ ප්‍රිය පුද්ගලයෙක් කියන එක නෙමෙයි. ඔය ප්‍රියාප්‍රිය වශයෙන් අරමුණු වල එකතු වෙන්න එපා කියලා පෙන්නන්නේ. අපි එකතු වුණා. ඒ නිසා
ළමා කාලේ පටන් අද වෙනකොට ඔබට හරි වැරදි හතුරු මෙතුරු කැමති අකමැති මහ විශාල ජාලයක් තියෙනවා. ඔය එකක් තුල සිදු වුණ ආකාරය තමයි පෙළදහමෙන් පෙන්වන්නේ අනික තුලත් ඒක තමයි උනේ. මෙන්න මෙහෙම ජීවත් වෙන්න ගියාපුවම ලෝකේ හඳුනා ගන්නට ලෝකේ දකින්නවා කිව්වා වෙනුවට ලෝකේ දකින්නට ඔබේ අතීතය උදව් වෙනවා. ලෝකේ බාහිර දෙයක් ඔබේ ඇසට හමු වීමේදී ඊට අදාළ ඔබේ අගේ හිතට එනවා. ශබ්දයක් අහද්දී ඊට අදාළ බයසක හිතට එනවා. ඒ සිතට එන්නේ ඔබ තියපුවා. හරි හරි වැරදි හරි සුවඳයි හරි ගම්දයි හරි අපලයි හරි සපලයි හරි අසුබයි හරි කියලා ඔබ තැබුවා නම් ඒක එනවා. තැබුවේ නැද්ද එහෙම? තැබුවා. කොහොමද තැබුවේ? හුණා කෑ ගහන එක අපලයි. වල්ලෙක් කරපුරු ගහන එක අපලයි. නරියෙක් හූ කියන එක අපලයි. උඩුපුරන එක හොඳටම අපලයි සුනකේ. උරලේනා කෑ ගැහුවොත් ඊටත් වඩා අපලයි. ගමම පාළුයි. එහෙම තැබුවේ නැද්ද ඒවා? ඒ උදාහරණයක් විතරයි කිව්වේ. එතකොට දකින්නකොටම තියපු එක එනවා. දැන් අද බණ අහන්නේ ඔබ මේ ළමා කාලේ ඉඳලා මෙතෙන් එනකල් ඇවිදින්නේ. එසේ කෙනෙක් දකින්නකොට හතුරුම තරහ එන එක ඔබ තියපු එකක් නෙවෙයිද? තව කෙනෙක් දකින්නකොට මිතුරුකම වෙන එක ඔබ තියපු එකක් නෙවෙයිද? එන්නේ ඇලීම් ගැටීම් තියපුවා නේද? තිබිලා එනවා. තිබිලා එන්න ඇස කරනාසේ දිවකයට හමු වෙන එක උදව් වෙනවා. මේක උදව්වෙන් තබපු එක විඳිනවා. දැන් ඉගෙන ගන්න වෙනවා අමුතු දෙයක්. ලෝකේ තියෙන දේවල් විඳිනවා නෙවෙයි ඒක උදව්වෙන් ඔබ හදාගත්ත දේ දොරවල් හයෙන් විඳිනවා. ඔන්න කාමයේ ඇත්ත. ලෝකේ නැහැ කාමයක්. ඔබ හදාන විඳිනවා. තේරෙන්න ඕන. මේ බාහිර ලෝකේ තියෙන දෙයකට රැවටිලා ඉන්නව නෙමෙයි සිතුවිලි හදාගත්ත කවදාවත් නවත්තන්න බැරි මේ සිතුවිලි වල රැවටීමක් මේ වෙන්නේ කියලා සිතේ. ඒක තමයි තියෙනවා පේන්නේ. ඔන්න ඊට පස්සේ එතන අර සතර හදන හැටි. අර ඒවට නම් කියන්න වෙනවා මට. මේ ඉදිරියෙන් තියෙන එකට සාමාන්‍යයෙන් රූපය කියන්නේ නැහැ. ඒක සෙවණැල්ලක් විතරයි බිම්බයක් විතරයි. ඒකේ හේවණැල්ල ඇහි වැටුනහම එතන තමයි රූපේ තියෙන්නේ. නැත්තම් පටිබිම්බේ තියෙන්නේ. එහෙම කරන්න ඉදිරියෙන් රූපය සහ ආලෝකය සහ ඔබේ ඇසෙස් පෙනීමේ ස්වභාවය උදව් වෙනවා ප්‍රසාදේ. දැන් මෙතෙන්ට එනවා. අර හැඩේ මේ ඇහැ ඇතුලේ පහළ වෙනවා අනිත් පැත්තට. අරයා හතුරා නම් මෙතන තරහව නැත්තම් හතුරු සංකල්පය. එයා මිතුරා නම් තව කෙනෙකුට එයාගේ හිතේ මිතුරු සංකල්පය. එහෙම නෙමෙයිද උපදින්නේ? එක්කෙනෙක් 10 දෙනෙකුට 10 ආකාරයෙන් තමයි හිතේ උපදින්නේ. ඒකට ඒ කෙනාගේද චරිත 10 තියෙන්නේ නැහැ. වුන් හදාගත්ත එකේ. වුන් විඳින්නේ මෙයාද අර උපදවාගත්ත කෙනාද? ඒ විඳින එක මේකද තියෙන්නේ අර සිතේද? මං හදාගත්ත එකේද? කාමයන් නිදිනවා කියන එකේ තේරුම තේරෙනවද? ඒක දැනගත්තාමයි කාමයන් හිස්සසාරයි කියලා තේරෙන්නේ. මිදෙන්න ඕන වෙන්නේ. සතර ගමන නවතන්න සතරේ සැප තියෙනවා නම් හරි ඇත්තටම මේවා තියෙනවා නම් හරි කාටවත් මිදෙන්න ඕන නැහැ. අන්න එහෙම ඒක ගැඹුරු අවබෝධයක්. දැන් මෙන්න මේ හමු වෙනකොට ඇසට කනට නාසය දිවට කට ඊට අදාළ ඔබේ තබාගත්තේ හිතට එන එක නැවත ඉපදීමයි. මේ කෙන එකට තමයි මේ තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ. දැන් ලෝකෙට කතා කළාට ඉස්සරහින් තියෙන රූපේ ශබ්දයේ ගන්ධය විඳිනවා කියලා ඔබ විඳින්නේ ඔබේ හිතට ආපු එක. පස්ස ස්පර්ශ වීම හේතු වෙනවා විඳින්න. මෙයා උදව් කරගෙන එක්කෙනෙක් හතුරා වශයෙන් දුක් වේදනාව විඳිනවා එයාගේ හිතේ. අනිත් කෙනා මිතුරා වශයෙන් සැප වේදනාව විඳිනවා. මෙයාද විඳින්නේ අර ආපු එකද විඳින්නේ? ඔහොමයි ලෝකෙට අහු වෙලා තිබෙන්නේ. දැන් විඳීමේට අගයක් තියෙනවා. දුක් වේදනා නම් කැමති නෑ. සැප වේදනා නම් කැමති. අනේ විඳීමට ඇලෙනවට ගැටෙනවට දෙකටම කියන්නේ තණ්හා කියලා. දැන් රූපේ නම් රූප තණ්හා, සද්දේ නම් සද්ද තණ්හා. ගන්ධේ නම් ගන්ධ තණ්හා. ඔක්කොටම පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා. ඇහැටත් හරි කනටත් හරි නාසයටත් හරි පවටත් හරි පිනටත් හරි ධානයටත් හරි. අන්න මං අර කියපු වචනේ ආවයි තෙන්න
තණ්හා පත්‍ය උපාදාන. ඔය තණ්හා කියන පදයට එනකොට තමයි මේ හිතට ආපුකේ මමත්වෙන් ගන්නවා කියන එක වෙන්නේ. අර පස්ස වේදනාවලදී ඒක කියන්නේ නැහැ. මොකද බුදුන් වහන්සේ වදාහරනවා තණ්හාවටමයි මම කියන්නේ කියලා. එහෙනම් ඒ අරමුණට විඳින්න ගිහින් වේදනාවට තණ්හා කරපුවමනේ මම වුණා කියන්නේ. මම වුණෙන් පස්සේනේ මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝමා රස ඉන්හාටනේ මායයට මැදීම තියෙන්නේ. අද ඊයේද මේවා කියන්නේ. 2013 ඉඳලා කියන්නේ මාධ්‍යවල. සමාජයට කියන්නේ 2006 ඉඳලා. ඒ නිසා පරණහ පුරුදුවට ওই පරණ බණ කියන්නේ කියලා කියයි. නෑ ඉතින් මට කියන්න කියවනේ සතර ගමන නිදහස් කරන මග. ලේසිම මග කියලා දෙන්න යන්නේ. ඔබ තුලින් දකින්න වෙනවද ඔහොම කියලා. දැන් තණ්හාව ප්‍රත්‍ය වෙනවා බැඳෙන්න හේවත් උපාදාන කරගන්න. උපාදාන වුණොත් හිත ඇතුලේ හැංගෙනවා. ඒකට කියනවා භව. අන්න ජාති මරණ ගෙනත් දෙන්නේ මේ උපාදාන භව වීම. දැන් මොකද්ද උපාදාන වුනේ? ඇහේ නම් රූප තණ්හාව, කනේ නම් ශබ්ද තණ්හාව, නාසයේ නම් ගන්ධ තණ්හාව, පවේ නම් පාප තණ්හාව, පිනේ නම් පුණ්‍ය තණ්හාව, ධානයේ නම් ධාන නිවන කියන ධාන තණ්හාව. එහෙමයි. ඒකට කියන්නේ නැහැ කාම තණ්හා කියලා. ධානයට නම් කියන්නේ භව තණ්හා හරි විභව තණ්හා හරි කියලා. මේ කාම තණ්හාව රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම වශයෙන් 6කට බෙදෙනවා. දැන් මම කියනවා මෙන්න මෙසේ මේ පරණි දෙකක් අරගෙන එකට රැවටිලා මමත්වෙන් අරන් අවසන් කරන එකට කියනවා තණ්හා උපාදාන අවිද්‍යාව පත්‍ය සංඛාරා. දැන් ඔන්න අවිද්‍යාව ඇතුලේ තියපු එකට තමයි කුසල කර්ම රැස් කරයි කියන්නේ අවිද්‍යාව. මේකේ යමක් තියෙනවා කියලා ගත්තනේ මේකේ හතුරෙක් මිතුරෙක් වශයෙන් නින්ද දෙයක් තියෙනවායි කියලා. ඒ කියන්නේ මමත්වෙන් යුක්ත කරගත්තා. යුක්ත කරගත්තාම මේ ස්කන්ධ පහ අවසන් වුණාට බිත්තරයක් දැම්මා වගේ කිරිල්ලි හේතු ඉතුරු වුණා. අන්නේ ඉතුරු කරන හේතු තමයි ජීවිතෙන් එහා පැත්තට පුනර්භවය ලබා දෙන්නා වූ සසර ගමන හදලා දෙන්නේ. ඉතින් මේක ගෙදර ඉන්න ගමන් ඇහි කනේ නාසයේ දිවේ කයේ රූපේ ශබ්දේ ගන්ධේ රසේ පවේ පිනේ ධානේ අරමුණක් තුල වෙනවද බලන්න. ඒක ළමා කාලේ ඉඳලා නැවත නැවතත් හොඳයි සපයි සාන්තයි කියලා ගත්තොත් මහලු වයසට එනකොට මැදි වෙන කීවතාවක් එහෙම කරලා චිත්තාභ්‍යන්තරයට කොතරම් හේතු තියලා ඇද්ද? විසාකාවට නම් වදාලේ ඒ බඳු ඇලෙන කරුණු 100ක් හදාගත්තොත් දුක් 100ක්. ඒවා ආපහු වෙන එක තමයි මේ පීඩණය ආතතිය දුක කියලා කියන්නේ. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය දුක. ඉතින් මේක ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන් තොර ලෝකේ පුරා මිනිස්සු කරන වැඩේ. කොතරම් ආගමික උන්මාදයක්, උත්සාහවන්ත බවක්, භක්තියක් තිබුණත් මේ ඇස තුල, කන තුල, නාසය තුල ඒවට රැවටීමෙන් බද්දෝ මාරස්ස හිවත් මාරයට බැඳෙන එක ඔක්කොම කරනවා. දැන් ඉතින් ඒකේ පව් වැඩි වුණොත් සසර ගමන අපායේ පැත්තට. පින් වැඩි වුණොත් කාමසුගතිය පැත්තට. ඒ කියන්නේ පව් උපාදාන වුණොත්, පින් උපාදාන වුණොත් ධාන උපාදාන. පෘථග්ජනයට උපාදාන වෙනවමයි. ඔන්න සසර හදන හැටි. දැන් මේ වැඩේ කරලා තියෙන්නේ. දැන් ඕන මොකද්ද? දැන් එහෙනම් මෙදින හැටි ඉගෙන ගන්න. නවතන හැටිනේ අහන්න ඕන. දැන් අරකේ පෙන්නනවා මමත්වෙන් ගත්තොත් සසරට බැඳේ මඤ්ඤමානෝකෝ බික්කු උබ්බද්දෝ මාර. හැබැයි මමත්වෙන් ගත්තේ නැත්නම් සසරෙන් මිදේ. ඉතින් සසර නවත්තන හැටි මමත්වෙන් නොගන්න එකනේ. උපාදානය කරතොත් සසරෙන් මිදේ. උපාදානය කරගත්තේ නැත්නම් උපාදානය කරගත් සසරට බැඳේ. උපාදානය කරගත්තේ නැත්නම් සසරෙන් මිදේ. කරන්න ඕන වැඩි උපාදානය කරගන්න නැති එකනේ. එහෙම කීවට තේරෙන්නේ නැහැ, එන්න බෑ තැනට. එලිම පෙළියට ආපුදා ඉඳලා කියලා, මාධ්‍ය වලට ආපුදා ඉඳලා කියලා සමීප කරලා පෙන්නලා තියෙනවා. දැන් මෙන්න මේක තමයි මේ බුදුන් වහන්සේ මේ අල්ලා නොගැනීම කියන්නේ. මෙන්න මේක තමයි අප්‍රමාදය කියන්නේ කියලා පෙන්නලා තිබෙනවා. ඕනෑම ධර්ම දේශනාවක් ගත්තාමත් අදාළ පෙළ ඔස්සේ පෙන්නලා තමයි නැගිටින්නේ. දැන් නැවත නැවතත් මේ සිතට එන සිතුවිල්ලට කෙනෙක් දෙයක් තැනෙක් හතුරෙක් කොට සරකලා
අර පස්සේ ගන්න තැබුවොත් ඇලීමෙන් ගැටීමෙන් තබන්නේ පස්සේ ගන්න. එතකොට නැවත උපදිනවට තමයි පස්සේ ගන්නවා කියන්නේ. නැවත ඉපදීමේ දුක මේ ජීවිතේ නම් ආපහු ලෝභ දේශම ඉපදිලා දුක් ගෙනත් දෙනවා. ජීවිත අවසානයේත් ඊට පස්සේ අදාළව නැවත ඉපදීම හමු වෙනවා. දැන් සතර ගමන නවත්තන්න නැවත ඉපදීම නවත්තන්න ඕනනේ. නැවත ඉපදීම නවත්තන්න නැවත උපදින්න තියෙන එක නවත්තන්න ඕනේ. තැබුණොත් නැවත උපදිනවාමයි. තියන්නේ නැතුව ඉන්නේ කොහොමද? අන්න ඒක තමයි භාවනාව නැත්තම් අප්‍රමාදේ නැත්තම් සතර ගමන නවත්තන පෙළදහම. මතක තියාගන්න. බුදුන් වහන්සේටත් එහෙමයි, සාරිපුත්‍ර උත්තමයන් වහන්සේටත් එහෙමයි, මහා කාශ්‍යප උත්තමයන් වහන්සේටත් එහෙමයි, මටත් එහෙමයි, ඔබටත් එහෙමයි. මහ ලොකු දෙයක් තියෙනවා කියලා හිතනවාද? ඒකයි මේ පෙළදහමට ප්‍රමාදී පෙළදහමටත් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. අපමාදවාදී පෙළදහමටත් ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. මේ කටයුත්ත ඔබ කරනවා. ප්‍රමාදවාදී පෙළදහම. අරක කරන්න ඔහම ලේසියෙන් බෑ. ඒකට ආතප්ප කිච්ච කියලා එකකුත් තියෙනවා. තවන වීරිය කියලා එකක් තියෙනවා. වීරිය කියලා එකක් තියෙනවා. ඒ මේ වැරැද්දට එකතු නොවෙන්න දකින්න සිහිය කියලා එකක් තියෙනවා. අන්න එතෙන්ද ඒ වැරැද්ද සිදු වෙන තැනට සිහිය ගෙන ආපුවාම එයාට පුළුවනි වැරැද්ද නවත්තන්න. මම ඊපෙරේද ලස්සන උදාහරණයක් කියනවා. කොහොමද හොයාගත්තේ කියලා හයි කවුරු හරි. මේ අතීතයෙන් එන එක වර්තමානයට එකතු වෙන එක තුළ තමයි සතර හැදෙන්නේ. එතකොට එකතු ගැටුමක් හට ගන්නවා පැවැත්මට. බුදුරජාණන් වහන්සේටත් ඕක මුණ දෙන්න සිද්ධ වුණා ඔය ගැටුමට. මන්දයත් උන්වහන්සේ ශාක්‍යකෝලී වංශික දෙගුණගෙම නෑදෑයෙක්. දෙවටම අයිති මාරු මව්පිය පාර්ශවයෙන්. මේ දෙගොල්ලෝ තමයි කතාවේ පෙන්නන රෝහිණී ගඟේ ජලය බෙදා ගන්න ගිහින් යුද්ධයකට අවතීර්ණ වෙලා කියලා. දැන් යුද්ධයට ගියොත් දෙගොල්ලොම මැරෙනවා. දෙගොල්ලොම බේරෙන්න ඕන. බුදුන් වහන්සේට ඒකපාක්ෂිකව එක පැත්තක් අරගෙන බේරලා හරියන්නේ නැහැ. දෙගොල්ලොම බේරන්න ඕන. දෙගොල්ලොම බේරන්න නම් මැදට එන්න ඕන. බුදුන් වහන්සේ මැදට ඇවිදින් යුද්ධයේ ආදීනව කිව්වහම යුද්ධය සංසිඳුණා. ඔබටත් මේ අතීතයෙන් එන සහ අනාගතයට හදන මැදට ගේන්න බැරිද මේ සිහිය? අතීතයෙන් එන එක පාර්ශවයක්, අනාගතයට හදන එක තව පාර්ශවයක්. එතකොට මැදට ආවේ නැත්තම් තමයි අතීතයෙන් එන එක ඔස්සේ අනාගතය හදන්නේ. වර්තමානයේ ඔස්සේ අනාගතය හදන්නේ. අන්න බුදුන් වහන්සේ වදාරන සිහියෙන් කටයුතු කිරීමයි කියන අප්‍රමාදය, අපමාදව අමත පදං. නැවත නැවතත් මොහොතක් පාසා මෙතෙන්ට ගේන්න තරම් ඔබ ආනාපාන සතියෙන් පටන් අරන් දියුණු කරන්න ඕන. මොකද්ද දියුණු කරන්න ඕන? සිදුවෙන දේ දැනීම. හුස්ම පාර ඇතුළු වෙන එක දැනීම, පිට වෙන එක දැනීම, කකුල තියෙනකොට දැනීම. ඒක තියෙන එක නෙමෙයි සතිය කියන්නේ, දැනෙන එකට සතිය කියන්නේ. එතකොට එයාට නොදැනි කරන්න බැරුව යනවා අන්තිමට. අන්න එයාට නොදැනි කරන්න බැරි වෙනකොට ඒ සිහිය ගේන්න පුළුවන් මේ ඇහි කනේ නාසයේ දිවේ කයේ උපදින කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට. එයා ආවහම එයා අතීතයයි අනාගතයයි අතරට පනිනවා. එයා වළක්වනවා ඔබ. එයා අනාගතය නොහදා ඉවර කරන්න ඉඩ දෙනවා. අන්න ඒක තමයි බුදුන් වහන්සේගේ විශිෂ්ට සොයා ගැනීම. ඒක තමයි අප මේ දවස්වල ධර්ම දේශනා කරමින් සමීප දර්ශනය මේ පෙන්වන්නේ. ඔබ විසින් කළ යුතු ගැලවීමට කළ යුතු සමීප ක්‍රියාමාර්ගය. හුඟක් සමීප කරලා පෙන්වන්නේ. මම ඔකට කිව්වේ ඉස්සර මේ කිලෝමීටර් 5-10ක් විතර ඈත නැවක් පේනවා. කළු දුංගුලියක් විතරක් විදිහට පේනවා. නමුත් නැවේ හැඩේ පේනවා. ඒ කියන්නේ දුංගුලියක් කියලා හිතනවා කළු පාට එකක් කියලා නැව. බලන්න වෙරළාසන්නට ඇවිදින් කළු පාටද කියලා. කොච්චර ලස්සන පාට ගාලා ඉංග්‍රීසි අකුරු ගහලා ලස්සන වීදුරු දාලා තියනවද කියලා. ඈත නැව පේනවා හොඳමදි ළඟට පේන්න ඕන නේද? මේ ධර්ම දේශනා තුළින් අපි මේ නැව ළඟට ගේනවා වගේ ඔබට පෙන්නනවා මේ. දැන් තේරුණා නම් ඕක තමයි බුදුන් වහන්සේ ඉස්සරහට ආපු අය ස්වාමීනි ඔබ වහන්සේ වදාළදී මට තේරුණා අද පටන් මම මේ වැඩේ පටන් ගන්නවා කියන එක තමයි ඔය අද පටන් මම තෙරුවන් සරණ ගතන උපාසක කෙනෙක්ට උපාසිකාවක් කොට සලකන දෙයක් කියලා නිකන් සරණං ගච්ඡාමි කියලා ගෙදර ගියා නෙමෙයි මම මේ ආපහු යන්න පටන් ගන්නවා දැන් කියලා ඒකෙන් තමයි කීවේ තේරුණාම අන්න ඔබටත් තේරෙවි දැන් හරි කියලා. ඔය දැන් රටේ ඉන්නේ එහෙම කරන අය.
නිවෙන සැනසෙනයි. ඉතින් වැඩේ තේරෙනවා නම් කරන්න පුළුවන් නේ. නමුත් අද පටන් ගන්න එක දවසට බෑ. අර දිනු කළ සිහියක් එතෙන් දෙන්න පඤ්ඤාය පස්සතියනේ. ඒක දිනු කරන්න වෙනවා. අපේ අයට මේ සිහිය දිනු කරන්න ඉගැන්වුවේ වෙන පැත්තකට. එහෙනම් ඔය එකතු නොවීමට සිහිය වෙනුවට සිදුවෙන දිහා බලන් ඉන්න එකට සිහිය කියලා ඉගන්නවා. ඒගොල්ලොන්ගේ වැරදි අවබෝධය. ඒ නිසාම ඉතින් මේ බුදුහාමුදුරුවෝ ආනාපාන සති වඩලා බුදුනේ කියලා ඉඳගෙන උස්ම වර්ධය බලන් ඉඳලා බුදු වෙනකම්ම බලන් ඉන්න හිතන් ඉන්නවා අපේ අය. වාසනාවකට ඔය සරියුත් හාමුදුරුවෝද මේ මහා කච්චායන මහරහතන් වහන්සේ කරපු අටුවා විවරණයක මට හමු වෙනවා. මේක වෙලාවක දැන් පොත ගෙනත් තියලා පෙන්නනවා කාට හරි දැනගන්න මේ ආනාපාන සතිය කියන්නේ හුස්ම ඉහළ පහළ ගන්නවට නෙවෙයි කියලා. ඉතින් අපේ රටේ තාමත් ආනාපාන සතිය කියන්නේ හුස්ම ඉහළ පහළ ගන්නවටනේ. ඉතින් ඒ වචනේ ආශ්‍රයෙන් මම කල්පනා කළා මොකද්ද එහෙනම්? එහෙනම් මොකද්ද? මෞකසින් බිහිවුන් තැන් පටන් මැරෙනකම හුස්ම ඉහළ පහළ ගන්නවා. නමුත් අවධානය යොමු කළේ නෑ. දැන් සතිය කියන්නේ දැනෙනවටනේ. අන් දැනෙනවා හුරු කරන එක. ඉතින් දැනෙන්න එපා මේ කාම විතරකේ උපදිනකොට දැනෙන්න ඕනේ ඉන්හාට පවත්තන්න නැතුව ඉන්න. ව්‍යාපාදයට උපදින දැනෙන්න ඕනේ. එකතු වීමෙන් සසරට බැඳේ දුක්ගොඩකට පහළ වේ. එකතු නොවීමෙන් සසරින් මිදේ. මඤ්ඤමානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්සා මඤ්ඤමානෝ මුත්තෝ මාපෙමතෝ. එකතු වීම අපහාන සංඥා, එකතු නොවීම පහාන සංඥා. වැඩේ පටන් ගන්න නෙතේ ඊට පස්සේ සිහිය දිනු කරගන්න. ඒකටත් පෙළ දහමක් තියෙනවා. කොහොමද පෙළ දහම තියෙන්නේ? තින්නම් අසංගති පස්සෝ. එහෙම නැත්නම් ඉමේ පංච උපාදානස්කන්ධය හටගත්ත අතීතෙන් ආව මෙතෙන්ට. දැන් එක පාර්ශවයක් ඒ. දැන් අනිත් පාර්ශවය ආවොත්නේ පැවැත්ම සිදු වෙන්නේ. නමුත් මැද්දට සිහිය ආවොත් පස්සෙන්ම නිරෝධයි. අනිත්‍යයි. අර සිතුවිල්ල රැවටිලා විඳින්න දෙයක් නැහැ හතුරා මිතුරා කොට. එහෙනම් විඳීමක් නැහැ. වේදනාව නිරෝධ වෙනවා. වේදනාවක් නැත්නම් තණ්හාවකුත් නැහැ. තණ්හාවකුත් නැත්නම් උපාදානයකුත් නැහැ. උපාදානයකුත් නැත්නම් භවයකුත් නැහැ. දැන් අරමුණක් තුළ ඉවර වුණා නේද වැඩේ? අතීතෙන් ආව වර්තමානයේ විඳින්න නැතුව අනාගතයට නොතේ ආවිරුණා කර්මේ රැස් වුණාද සේ වුණාද? දැන් අර ඉස්සලා පෙළේ තණ්හා උපාදාන භව නම් අවිද්‍යා සංඛාරා. භවපච්චා ජාතිනේ. දැන් තණ්හා උපාදාන භව නැත්නම් භව නිරෝධෝ නිබ්බාණං නෙවෙයිද? සමාජයෙන් මම අහන්නේ. ඒ භව නිරෝධ වුණොත් එතනම හම්බ වෙන්නේ නිබ්බාණං. ඉතින් නැවත නැවතත් එහෙනම් භව නිරෝධයේ සසර ගමන නවතන මගනේ. අනුපස්සී විහෙරති. සෝවාන් සිට රහත් දක්වාම බලන්න ඕන හැබැයි. 10000 කෝටි වතාවක්. වෙන මොනවද? ඔය පැයකට එක දහම් පෙළක් අපි කතා කරන්නේ ඔය. එතකොට මේ සිද්ධිය පොතේ නෙමෙයි සිදුවෙන්නේ ඔබ ගාව සිදුවෙන්නේ ඇහි කනේ නාසයේ දිවේ කයේ ප්‍රසාදයන්ට ගැටෙනකොට ඒ වාසයෙන් අතීතේන එක. අතීතෙන් මිදෙන්න කියලා කියන්නේ. මොකද අතීතය යදතීතම් පහිනන්තම්. මැරිච්ච එකක් නේ ඔය. තරහව වෛරය කෝධය කියන්නේ අද එකක් පරණ සිතුවිල්ලක් නෙන්නේ. ඕක එකතු වුණාමනේ පවත්තන්නේ. එකතු නොවුනහම නිදහසක් හම්බ වෙනවානේ. ඉතින් එකතු වීමට කියනවා නිත්සුකාත් වශයෙන් බලනවා කියලා. එකතු නොවනවට කියනවා අනිදුක්ඛානාත් වශයෙන් බලනවා කියලා. එහෙම කියන්නේ නැහැ කවුරුත්. දැන් අන්න පෙළ දහම. දැන් මොකද වෙන්නේ? භව ගමන මොහොතින් මොහොත නතර වෙන්න පටන් ගන්නවා. මොකද අර චිත්තාභ්‍යන්තරේ වැවිදින් මැරෙනවා ඒවා. මේකට කියනවා කෙලස් නසනවා කියලා. මෙහෙන් තියන්නේ නැතුවම මේ පැත්ත හිස් වෙන්න ගන්නවා. ඉස්සර මේ පැත්තෙන් අරන් මේ පැත්තෙන් තිබ්බනේ රවුමක් නෙමෙයි. අතීතෙන් ගන්නවා වර්තමානයේ විඳිනවා අනාගතයේ විඳින තියෙනවා. ඉවරයක් නැහැ. දැන් අර ඉදිරියට තබන පියවර නතර වෙනවා. අර වේදනා තණ්හා උපාදාන භව කියන එක ඉදිරියට තබන පියවර. පස්ස වලින් එහා පැත්තට. දැන් පස්ස නිරෝධ නම් වේදනා තණ්හා උපාදාන නැහැ කියන්නේ ඉදිරි පියවර නැහැ. ඉදිරි පියවරක් නැහැ කියන්නේ සතර ගමන නතර වෙන්න පටන් ගන්නවා. දැන් කියනවා පටිසෝතගාමී කියලා. ඔන්නෝමයි මේ බුදුන් වහන්සේ අනුගමනය කරගෙන උන්වහන්සේ ක්ලේශයන් ප්‍රහීන කරගෙන මේ සංසුන් සැනසීමට කලබල නොවෙන්නා වූ පරමසිතට පත්වීම සඳහා අනුගමනය කළා වූ ක්‍රියාමාර්ගයේ අත්දැකීම් සහිතව ත්‍රිපිටකයේ පුරාම දේශනා කරලා තියෙනවා. විවිධ සූත්‍ර විවිධ ක්‍රමාශ්‍රය. එකක් කරනවා නම් ඊටු සේරම කරනවා මතක තියාගන්න. ඕක කළොත් එහෙම ඔගේ සතිපට්ඨානයක් තියෙනවා, විදර්ශනාවක් තියෙනවා, පටිච්චසමුප්පාදයක් තියෙනවා, කර්මක්ෂය ක්‍රීමේ කර්මයක් තියෙනවා, ඔකම තියෙනවා. එහෙමයි.
ඒක කෙරෙනකොට එතන වැඩෙන අංගයට බොජ්ජංග කියනවා, ඒකට රැවටෙනවට කියනවා කාමාංග කියලා. එතකොට තේරුම් ගත්තහම ඔන්න පෙළ දැක්කා. දැන් ගෙදර ගිහින් පරණ පාරේ ගියාට නිදහස ලැබෙන්නේ නැහැ. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි වතාවට 20 30 වතාවක් යනතුරු හිතට කියන්න ඕන මේ වැඩේ මෙහෙම කරලා හරියන්නේ නැහැ, මේකට එකතු නොවී ඉන්න ඕන කියලා යෝජනා කරන්න. එතකොට දැන් ඔය ඔකට එකතු වෙන පුරුද්ද වගේම එකතු නොවන පුරුද්ද හිතට ඇති වෙයි. ඊට පස්සේ ඒ සඳහා ඒ මොහොතට හෝ පස්සේ වෙලාවකට බැරි වැරදි නේද කියලා සිහියෙයි. තව ටිකක් දවස් යනකොට ඒක වැඩි කරනකොටම සිහියෙයි. තව ටිකක් දවස් යනකොට බුදුන් වහන්සේ අතරට පැමුණා වගේ එකතු වෙන්න ඉස්සල්ලාම සිහියෙයි. දැන් එයාට යන්න වෙනවා. ඉඩ නැහැ. අප්‍රමාදය ආරම්භ වුණා. ඔන්න මම දකින භාවනාව. විදර්ශනා භාවනාව මතක තියාගන්න. ඉතින් ඔබ ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද ප්‍රශ්නයක් නැහැ. තේරෙනවා නම් වයස ඔතනින් එහා පැත්තට ඉතා ඉක්මනින් නිවැරදි කරගත්තොත් එහෙම ඉන් එහාට ජීවිතයේ සැනසීම තියෙනවා. අර දැවිලි තැවිලි මොකක්වත් නැහැ. නිවිලා ඉන්නවා කියන්නේ ඒකයි. ඉතින් දුක කියන්නේ කාටවත් තියෙන එකක් හෝ ලෝකෙ තියෙන එකක් නෙවෙයි, ඔබ විසින් හදාගත්ත දෙයක්. ඒක ඔබට විතරයි ආවෙන එක. ඔබ ඒකෙන් නිදහස් වෙන්න වෙනවා. අන්න එහෙම මේ ලෝකය නිසා හදාගත්ත ලෝකයක් තුල හිර වෙලා ඉන්නවා. කය ඇතෑරුණාට හදාගත්ත ලෝකයක් තියෙනකොට ඒ මනෝ ලෝකෙන් තමයි පරලෝ යන්නේ. දැන් මේක ඉවර වෙනකොට ආධ්‍යාත්මික ලෝකෙ හිස් වෙනවා. ඒ මොහොතේ හටගෙන නැතන තැනට එනවා. එතකොට යන්න හීන ලෝකයක් නැහැ දකින්න. ඇස් දෙක පිය වෙනකොට යන්න රින්දි ලෝකයක් නැහැ. එහෙනම් යන්න පරලොවක් නැහැ. එහෙම ඒකට කියනවා ආර්ය මාර්ගය කියලා. හරි. අදාළ කරුණු තේරුම් ගනිමින් තවදුරටත් ධර්ම ශ්‍රවණයකට ලබාගත් ජීවිතේ මේ මොහොතේ මේ කඩන වැඩේ කරන්නට අවශ්‍ය අවබෝධය ලබා ගන්න ඔබ ශන සම්පත්තිලාභියෙක් ඔබට මේ කරුණු තේරුම් ගැනීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනවා. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං